සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තමෝ කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, වස්සාන කාලේ පැවැත්වෙන මේ සම්මාදිට්ඨි ධර්ම දේශනා මාලාවේ අද පැවැත්වෙන්නේ දෙවෙනි දේශනාව. ඔබ දන්නවා ගිය සතියේ අපි ආරම්භ කළා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන සම්මාදිට්ඨි සූත්‍රය. ඉතින් සම්මාදිට්ඨි සූත්‍රයේ මුල් කරගෙන තමයි අපි මේ දේශනා මාලාව පවත්වන්නේ. සම්මාදිට්ඨි සූත්‍රයේ මුල් කරගෙන මේ සම්මාදිට්ඨිය ගැන කියවෙන දේශනා අපි මේ දේශනා මාලාව පුරාම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ සම්මාදිට්ඨිය ගැන ටිකක් විස්තර වශයෙන් කතා කළා. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨියට පත් වුණා කියලා කියන්නේ ඒ සම්මාදිට්ඨියට පත් වුණාම කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ මොකද්ද? එයාට ලැබෙන ආරක්ෂාව මොකක්ද කියන එක අපි කතා කළා. සම්මාදිට්ඨි සූත්‍රයේ මුල් කොටස අපි ගිය සතියේ කතා කළා. ඒ තමයි කම්මපත වාරය. ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරන්නේ. භික්ෂුන් වහන්සේලා අමතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨි කෙනෙක් සම්මාදිට්ඨියට පත් වුණා කියන්නේ මෙන්න මේකයි කියලා දේශනා කළා. මුලින්ම කම්මපත වාරය. එහිදී සාරිපුත්ත මහරහතන් දේශනා කළ එත්තාවතාපිකෝ ආවුසෝ සම්මාදිට්ඨි හෝති. යම් කෙනෙක් අකුසලයේ දන්නවා නම් අකුසල මූලයේ දන්නවා නම් කුසලයේ දන්නවා නම් කුසල මූලයේ දන්නවා නම් එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති කියලා. ඒ ටික දන්නවා නම් එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටිය ඍජු වුණා කියලා සාරිපුත්ත මහරහතන් දේශනා කළා. ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකටපත් වුණා කියලා සාරිපුත්ත මහරහතන් දේශනා කළා. ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ ධර්මයට පැමිණි කෙනා කියලා එයාට කියන්න පුළුවන් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. අර සම්මාදි කියන්නේ කර්මයේ ගැන කියන්නේ අකුසලයේ අකුසල මූලයේ කුසලයේ කුසල මූලයේ පිළිබඳ හොඳ නුවණින් දැනගත්තු බවක් තියෙනවා නම් එතන පජානාති කියලා තිබුණේ නුවණින් දැනගත්තු බවක්. අපි ඒකදී කතා කළා. ඒක මේ නිකන් මේ සතුන් මැරීම අකුසලයක් කියලා දැනගන්න කියන්නේ සාමාන්‍ය දන්න පමණින්
කියන අදහස නෙවෙයි මෙතන තියෙන්නේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් එතන තියෙනවා කියලා අපි කතා කළා. මොකද මෙතන සම්මාදිට්ඨියටපත් වෙනවා ඒ කෙනා. සෝතාපන්න වෙනවා ඒ කෙනා. සතර අපායන් නිදහස් වෙනවා ඒ කෙනා. ඊළඟට නියත වශයෙන් ධර්මය අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා එයා. සසරේ කෙලවර පේන කෙනෙක් බවට පත් වෙනවා එයා. ඒ ටික දන්නවනම්. එතකොට ඒක පුංචි දෙයක් වෙන්න බෑනේ. ඉතින් ඒ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කරපු මේ දේශනාව සතුටින් පිළිගත්තා. මෙහි සඳහන් වෙනවා සාදාවසෝති කෝත්තේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං අපුච්චුං. සාරිපුත්ත මහරහතන් දේශනා කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා එතන හිටපු අනිත් ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා ඒක පිළිගත්තා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව පිළිඅරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේකින් පෙරලා නැවත ප්‍රශ්නයක් අහනවා ඒ භික්ෂුන් වහන්සේලා. මොකක්ද අහපු ප්‍රශ්නේ? සියාපනාවසු අඤ්ඤේපි පරියායෝ යත අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ මේ යම්කිසි කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න, දෘෂ්ටිය ඍජුණා කියලා කියන්න, ඊළඟට ධර්මයේ කෙරෙහි නොසලෙන පැහැදීමකට පත් වුණා කියලා කියන්න, ධර්මයට පැමිණි කෙනා කියලා කියන්න තවත් කරුණු තියෙනවද? තවත් ක්‍රමයක් තියෙනවද කියලා ඇහුවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා සියා ආවසෝ ආශ්මත් තියෙනවා. යතෝකු අරිය ශාවකෝ ආහාරංච පජානාති. ඔන්න තවත් වැදගත් මේ දහම් පරයයකට එන්න හදන. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා ආශ්මත් තියෙනවා තවත් ක්‍රමයක් තියෙනවා මේ සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න. ඒ තමයි ආශ්මති ආර්ය ශ්‍රාවකයා යතෝකු අරිය ශාවකෝ ආහාරංච පජානාති. ආහාරය ගැන නුවණින් දන්නවා. ආහාරය ගැන. ආහාර සමුදයංච පජානාති. ආහාරේ හට ගැනීම ගැන නුවණින් දන්නවා නම්. ආහාර නිරෝධංච පජානාති. ආහාරේ නිරුද්ධ වීම ගැන නුවණින් දන්නවා නම්. ආහාර නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති. ආහාරේ නිරුද්ධ කරන මාර්ගය ගැන නුවණින් දන්නවා නම් එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති. එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න පුළුවන් කියන. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටි ඍජුණා කියලා කියන්න පුළුවන් කියන. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ධර්මයේ කෙරෙහි නොසලෙන පැහැදීමකට පත් වුණා කියලා කියන්න පුළුවන් කියනවා. ඊළඟට ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්මී වෙත පැමිණි කෙනා කියලා එයාට කියන්න පුළුවන් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉන්පසු ඔන්න මේ ආහාර ගැන දැන් මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. අපි අහලා තියෙනවානේ ආහාර ගැන නේ. එතකොට ආහාර ගැන අපි අහලා තියෙනවා. මොකද අපි සාමාන්‍ය නිතර කතා කරන දෙයක් නේ ආහාර ගැන. කෑම ගැන. ඊට පස්සේ මේ ලෝකේ වැඩිපුරම මං හිතන්නේ කතා කරන්නේ වැඩිපුරම පිරිස උනන්දු කරවන්නේ කන්න බොන්නනේ. කෑම බීමටනේ. එතකොට මේක එතකොට අමුද්දයක් වෙන්නත් බෑ අපිට බලන්න යනකොට. හැබැයි මේ කතා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආර්ය උතුමන් වහන්සේලා බුද්ධ ආදී ආර්ය උතුමන් වහන්සේලා මේ ආහාර ගැන නුවණින් දැනගන්නවා කියලා අදහස් කරන්නේ මේ කන්න බොන්න කියන අදහස ඇති කරගන්න නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා කතමෝ පනාවුසු ආහාරෝ. ආශ්මත්නි ආහාර කියන්නේ මොනවද? කතමෝ ආහාර සමුදයෝ. ආහාරේ හට ගැනීම සමුදය මොකක්ද? කතමෝ ආහාර නිරෝධෝ. ආහාරයේ නිරුද්ධ වීම කුමක්ද? කතමෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදං. ආහාරයේ නිරුද්ධ කරන මාර්ගය මොකක්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ටික විස්තර කරනවා.
චත්තාරෝමි ආවුසෝ ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවේසීනං වා අනුග්ගහාය. ඔන්න අලුත් දෙයක් අපිට කියනවා ආශ්මත්නි ආහාර හතරක් තියෙනවා. චත්තාරෝමි ආවුසෝ ආහාරා ආහාර හතරක් තියෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. මොකටද මේ ආහාර බලපාන්නේ? ඔන්න දේශනා කරනවා. භූතානං වා සත්තානං ඨිතියා. භූත කියලා කියන්නේ පින්වත්නි හටගත්තු කියන අදහස. භූත කියලා කියන්නේ හටගත්තු එහෙම නැත්නම් ඉපදුණු කියන අදහස. භූතානං වා සත්තානං හටගත්තු සත්වයන්ගේ සත්තානං කියලා කියන සත්වයන්ගේ ඉපදුණු සත්වයන්ගේ ඨිතියා පැවැත්මට සහ සම්භවේසීනං වා අනුග්ගහාය. සම්භවේසී කියලා කියන්නේ ඒක අපි චුට්ටක් කතා කරමු. ඉතින් අපි කතා කරමු භූතානං කියන එක ගැන. භූත කියලා කියන්නේ හටගත්තු කියන අදහස මම ඉස්සලා කිව්වනේ. ඒක තමයි එතකොට ප්‍රචලිතව තියෙන්නේ. හටගත්තු එහෙම නැත්නම් ඉපදුණු සත්වයන් කියන අදහස. ඒතර අට කතාවල තියෙනවා මේකට අපි විස්තර කරලා විවිධ අදහස් දක්වලා තියෙනවා. ඒතර ඒකේ මූලික අදහස තමයි හටගත්තු ඉපදුණු සත්වයන් කියන එක. එතකොට සත්වයන් ඉපදෙන ක්‍රම හතරක් තියෙනවනේ. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. එතකොට මෙතන අණ්ඩජ කියලා කියන්නේ බිත්තර ඇතුලින් බිත්තර වලින් ඉපදෙන සත්වයෝ. ජලාබුජ කියලා කිව්වේ මව් කුසකින් බිහිවෙන සත්වයෝ. සංසේදජ කියලා කිව්වේ තෙත් පරිසරයක උපත ලබන සත්වයෝ. ඒ වගේම ඕපපාතික කියලා කිව්වේ මේ ක්‍රම තුنين බැහැරව කර්මානුරූප පහළ වෙන සත්වයෝ. එතකොට එතන දැන් මනුස්ස ලෝකේ මිනිස්සු ගත්තොත් මේ හතර ආකාරයට උපදිනවා. නමුත් අපිට ගොඩාක් ප්‍රචලිත දේ තමයි මිනිස්සු උපදිනවා කියන එක ජලාබුජ මව් කුසකින් බිහි වෙන එක. හරි. නමුත් දේශනාවල තියෙනවා දේශනාවල සඳහන් වෙනවා මිනිස්සු මේ හතර ආකාරයටම උපදිනවා කියලා. එතකොට එහෙනම් ඔන්න අණ්ඩජ කියලා කිව්ව විතර බිත්තර වලින් උපදින සත්වයෝ. ජලාබුජ කියලා කිව්වේ මව් කුසක බිහි වෙන සත්වයෝ. මව් කුසකින් බිහි වෙන සත්වයෝ. සංසේදජ කියලා කිව්වේ එතකොට අපි ඉස්සලා කිව්වා තෙත් පරිසරයක ඔය කුණු කාණු වල ඊට පස්සේ මහාට අසුචි ගොඩි ඉඳුල් කුණු වෙන තැන්වල මලමිණිවල ආදී මේ කුණු පරිසරවල තෙත් පරිසරවල හටගන්න ඉපදෙන සත්වයන් එනවා. ඊළඟට දැන් සමහර ඒවා එතන මේ පණුව හැදෙන්නේ කොහොමද කියලා අපිට හොයාගන්න බෑ. අපි හිතමු දැන් ඔන්න පොල් ගෙඩියක් තියෙනවා. මේ පොල් ගෙඩියේ දැන් ඇතුලේ පණුව හැදෙනවා. පොල් ගෙඩිය බිඳලා බලනකොට ලෙලි ගහලා පොල් ගෙඩිය බිඳලා බලනකොට ඇතුලේ පණුව. සමහරට ගොඩාක් පණුව මේ හැදිලා ඉන්නවා. ඉතින් මේ පොල් ගෙඩියට පණුව දැන් පොල් ගෙඩිය ගියේ කොහොමද කියලා අපිට සමහරට අර්ථ දක්ව ගන්න බැරි වෙන්න පුළුවන්. හරි. ඒක නමුත් මේ තෙත් පරිසරය පොල් ගෙඩිය ඇතුලේ තියෙන මේ තෙත් පරිසරේ ඒ පණුව හැදුනා. පණුව ගොඩාක් විශාල මට දහස් ගාණක් ඒ පොල් ගෙඩිය ඇතුලේ පණුව ඉන්නවා. එතකොට කොහොමද ගියේ කියලා අපිට සමහරට අර්ථ දක්වන්න බැහැ. අර්ථ දක්වන්න තියෙන මෙන්න මේ ක්‍රමයට. කොහොමද? සංසේදජ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ තෙත් පරිසරේ හැදෙනවා කියලා. හරි. එතකොට ඒක සත්‍යයන් උපදින එක ක්‍රමයක්. හරි. එතකොට ඕපාතික කියලා කිව්වේ ඒ ක්‍රම තුනෙන් බැහැරව කර්මානුරූප පහළවන දැන් නිරේ සත්‍යයන් පහළවන්නේ ඕපාතිකව. ඊට පස්සේ පෙරේත ලෝකවල සත්‍යයන් පහළ වෙන්නේ ඕපාතිකව. අසුර ලෝකවල ඕපාතිකව. ඊට පස්සේ මනුස්ස ලෝකෙත් ඕපාතික පහළවන තිරිසන් ලෝකෙත් ඕපාතික පහළවන නැති සත්‍යෝ පහළ වෙනවනේ. දැන් නාග ලෝකෙ හිම තිරිසන් ලෝකෙට නැයිති. ඒතර නාග ලෝකයේ ඕපාතික නාගෙ ඉන්නවනේ. ඉනන් තිරිසන් ලෝකෙත් ඕපාතික සත්‍යෝ පහළ වෙනවා. ඊට පස්සේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මුළුමනින්ම වාගේ සත්‍යයන් පහළවන්නේ ඕපාතිකවයි. ඒතර මේ තමයි සත්‍යයන් උපදින ක්‍රම හතර. ඒතර මේ ක්‍රම හතරෙන් අණ්ඩජ
සහ ජලාබුජ සත්වයෝ ගත්තොත් එහෙම අණ්ඩජ කිව්ව අපි කියන්නේ මගේ බිත්තර ඇතුලේ කියලා. එතකොට බිත්තරේ ඇතුලේ තමයි සත්වයා හැදෙන්නේ. හරි ජීවය හැදෙන්නේ බිත්තරේ ඇතුලේ. බිත්තරෙන් බිඳගෙන එළියට එනකොට සත්වයා හැදිලා. හරි එතකොට බිත්තරෙන් එළියට එනවත් තමයි බිහි වෙනවා කියලා කියන්නේ සත්වයා. උපදිනවා කියලා කියන්නේ අර්ථ දක්වන්නේ. ඊට පස්සේ මව් කුස ඇතුලේ තමයි සත්වය හැදෙන්නේ. මව් කුසෙන් බිහිවීම තමයි නමුත් අපි උපත කියලා සලකන්නේ. එතකොට මේ අණ්ඩජ ජලාබුජ කියන මේ දෙආකාරයට උපදින සත්වයන්ගේ දැන් ඔය අට කතාවේ විස්තර කරලා තියෙනවා. බිත්තරේ ඇතුලේ සත්වයා හැදිලා සත්වයා එළියට එනකන් පැටියා බිත්තර කටුව පලාගෙන එළියට එනකන් ඒ සත්වයා සම්භවේශී කියලා හඳුන්වනවා කියලා. ඊට පස්සේ මව් කුසේ සත්වයා හැදිලා මව් කුසෙන් බිහි වෙනකන් ඒ සත්වයා දැන් මව් කුසේ ඇතුලේ සිටිද්දී දරුවා පුංචි දරුවා මව් කුසේ ඇතුලේ සිටිද්දී එතන සම්භවේශී කියලා අදහස් කරනවා කියලා එක මතවාදයක් තියෙනවා. ඊට පස්සේ සංසේදජ ඕපාති කියන සත්වයන්ගේ පළවෙනි සිත මුල් සිත සම්භවේශී. ඊට පස්සේ ඊළඟ සිත හටගන්න ඊළඟ සිත භූත කියලා හඳුන්වනවා කියලා. එතකොට බිත්තරේ ඇතුලේ සත්වයා පැටියා ඉන්න කාලේ සම්භවේශී බිත්තරින් එළියට යම් මොහොතක දෙන්නේ ඔන්න භූත හටගත්තු. බිත්තරේ ඇතුලේ සත්වය හැදිලා ඉද්දී සම්භවේශී. ඊට පස්සේ මව් කුසේ ඇතුලේ මව් කුසේ දරුවා සිටින කාලේ සම්භවේශී. මව් කුසින් බිහි වුණාට පස්සේ බිහි වෙන්නේ යම් මොහොතකද ඔන්න භූත කියලා. ඊට පස්සේ සංසේදජ සත්වයන්ගේ පළවෙනි සිත උපත ලැබමින් පළවෙනි සිත කියන්නේ ප්‍රතිසන්දි පළවෙනි ප්‍රතිසන්දි සිත ඒක සම්භවේශී. ඊට පස්සේ දෙවෙනි සිත භූත. දෙවෙනි සිතේ ඉඳලා භූත කියලා. ඕපාද සත්වයන්ගෙත් පළවෙනි ප්‍රතිසන්දි සිත සම්භවේශී. ඊට පස්සේ එතන ඉඳලා භූත කියලා හඳුන්වනවා කියලා විස්තරයකුත් තියෙනවා. එතකොට එහෙම කොහොම වෙත්තත් ඒ කියන්නේ දැන් ඔය බෙදීම අනුව තමයි ඔය සාමාන්‍යයෙන් වර්තමානයේ එහෙම තියෙන්නේ. කියන්නේ භූත කියන්නේ ඉපදුණු සත්වයන් සහ ඉපදෙන්න ඉන්න සත්වයන් කියන එකට දැන් වර්තමානයේ තියෙනවනේ දැන් ඔය සත්වයන් ඉපදෙන්න ඉස්සෙල්ලා විඥානීය සැරිසරනවා අන්තරාභවයක් කියලා දැන් කතා කරන්නේ. ඒ අන්තරාභවය කියලා කතා කරන්නේ ඒක මේ වරදවාවට හැගෙනීමක්. අන්තරාභවයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. අන්තරාභවයක් කියලා දේශනා කළා නෑ. යම් තැනකින් චුත විනෝද චුත වෙලා ඊට පස්සේ අතරක් නැතුව යම් තැනක ප්‍රතිසන්දිය ලැබනවා. එතකොට මෙන්න මේ විදිහට අර භූත සම්භවේශී කියන එක අට කතාවල සඳහන් කරලා තිබෙනවා. ඒතර ඔය තුන්වෙනි ධර්ම සංගායනාවේදී කතාවත් උපකරණය නිර්මාණය වෙන්නේ අභිධර්ම පිටකයට අයිති කතාවත් උපකරණය. ඒතර කතාවත් උපකරණයේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ අන්තරාභවය කියන එක ප්‍රතික්ෂේප කරමින් කතාවත් උපකරණේ කරුණු ගැන හර දක්වනවා. මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ ඒ කාලේ ඒ අන්තරාභවය කියන එක සම්බන්ධින් විශාල වශයෙන් ඉන්දියාවේ මතවාද පැතිරිලා මහායාන ධර්මයත් එක්ක මහායාන පැතිරීමත් එක්ක විශාල වශයෙන් පැතිරිලා තිබුණු මතවාදයක් තුන්වෙනි ධර්ම සංගායනාවේදී කතාවත් උපකරණින් මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔය විදිහට දරගත්තාම එතකොට ඔන්න භූතානං සත්තානං තිතිය කියලා කියන්නේ හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මටත් සම්භවේශී නං අනුග්‍රහය හටගන්න ඉන්න සත්‍යයන්ගේ හට ගැනීමක් සොයමින් ඉන්න සත්‍යයන්ගේ පතමින් ඉන්න සත්‍යයන්ගේ ඒ හටගන්න උපකාර වෙන්නත් හේතු වෙන දෙයට කියනවා ආහාර කියලා. ඒ වගේ ආහාර 4ක් තියෙනවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ
දේශනා කරනවා. එතකොට ඒක තැනක තියෙනවා ආහාර කියන එක අර්ථයක් වලා යඤ්ඤං පලං ජනේතිති තන්තං ආහාරති ආහාර තස්මා ආහාරෝති නාම උච්චති කියලා. යඤ්ඤං පලං ජනේතිති. එතකොට මේ යම් ඵලයක් යම් ප්‍රතිඵලයක් යම් ඵලයක් ජනේතිති උපදවනවාද යම් ඵලයක් උපදවනවාද යඤ්ඤං පලං ජනේතිති තන්තං ආහාරති. පාලියේ ආහාරති කියලා කියන්නේ ගේනවා කියන එක, රැගෙන එනවා කියන එක. පාලි ආහාරති කියලා කියන්නේ යඤ්ඤං පලං ජනේතිති තන්තං ආහාරති. යම් ඵලයක් උපදිනවද ඒ ඵලය රැගෙන එන නිසා, ඒ ඵලය රැගෙන එන නිසා තස්මා ආහාරෝති නාම උච්චති. ඒක නිසා මේකට කියනවා ආහාර කියලා. එහෙනම් ආහාර කියන අර්ථයද මේ ආහාර කියන මේ කන බොනවා කියන දේ බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නේ නෙමෙයි වුණා. ඊට වඩා පුළුල් අර්ථයක්. යඤ්ඤං පලං ජනේතිති. යම් ඵලයක් උපදිනවද උපද්දවනවද තන්තං ආහාරති. ඒ ඵලය ගේන එන දෙයට, හරි, ඒ ඵලය රැගෙන එන දෙයට, ඒකට මුල් වෙන දෙයට තස්මා ආහාරෝති නාම උච්චති. ඒකට කියනවා ආහාරය කියලා. ඊළඟ උන ආහාරය කියන්නේ යම් ඵලයක් උපදිනවද ඒ ඵලය ගේන එන අර්ථයෙන් ආහාර කියලා කියන්නේ. ඒ ඵලය රැගෙන එන අර්ථයෙන් ආහාර කියලා කියන්නේ. එහෙනම් අපි මේ සාමාන්‍යයෙන් හඳුන්වන මේ බත් පාන් කව්පි මුං යට මේ කන්න කියන අදහස නෙමෙයි මේ කියන්නේ. හරි. ඊට වඩා ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. ඒතර එවැනි ආහාර සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ. හතරක් තියෙනවා කියනවා. පළවෙනි ආහාරය තමයි කබලින්කාරෝ. පළවෙනි ආහාරය තමයි කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා. පළවෙනි ආහාරය තමයි කබලින්කාර ආහාරය. ඒක ඕලාරිකවත් තියෙනවා, සුකුමවත් තියෙනවා. සුකුමව කියලා කියන්නේ සියුම්වත් තියෙනවා. ඕලාරික කියන්නේ ගොරෝසුවටත් තියෙනවා, සියුම්වටත් තියෙනවා. පස්සෝ දුතියෝ දෙවෙනි ආහාරය තමයි ස්පර්ශය. අතන ස්පර්ශ කියන්නේ ආහාරයක්. මනෝ සංචේතනා තතියා. තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතනාව. මනෝ සංචේතනාව කියලා කියන්නේ චේතනාව. එහෙමත් නැත්නම් තවත් විදිහට කියනවා නම් කර්මය. තවත් විදිහට කියනවා නම් සංස්කාර. සංස්කාර කියලා කිව්වත් කමන්නේ, කර්මය කියලා කිව්වත් කමන්නේ, චේතනාව කිව්වත් කමන්නේ. ඒ තුනටම කියනවා මනෝ සංචේතන. එහෙනම් මනෝ සංචේතනාව කියන එක ආහාරයක්. ඊට පස්සේ විඥානං චතුත්තං. විඥානය තමයි හතරවෙනි ආහාරය. විඥානය මේ ඔක්කොම ටික අපි සාමාන්‍ය වචන විදිහට අපි අහලා තියෙනවා දන්නවා. එහෙනම් පළවෙනි ආහාරය කබලින්කාර ආහාරය, දෙවෙනි ආහාරය ස්පර්ශ ආහාරය, තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආහාරය, හතරවෙනි ආහාරය විඥාන ආහාරය. නැවතත් ඔබ හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි ආහාර කියලා කියන්නේ යඤ්ඤං පලං ජනේති තී තන්තං ආහාරති තස්මා ආහාරෝති නාමෝ උච්චති. යම් ඵලයක් උපදිනවද උපද්දවනවද ඒ ඵලය අරගෙන එන අර්ථයෙන්, හරි, ඒ ඵලය අරගෙන එන්න හේතු වෙන අර්ථයෙන්, ප්‍රත්‍ය වෙන අර්ථයෙන්. එහෙනම් හොඳ වචනේ තමයි ප්‍රත්‍ය වෙන අර්ථය කියන එක. එහෙනම් ආහාර කියලා කියන්නේ ප්‍රත්‍ය අර්ථයෙන් කතා කරන දෙයක්. ආහාර කියලා කියන්නේ අන්න එකට කියනවා ආහාර කියලා. හරි. ඒතර ඒ වගේ ආහාර දුරන්න හතරයි. තණ්හා සමුදය ආහාර සමුදයෝ. ඒතර මේ ආහාර සමුදය වෙන්නේ හටගන්නේ තණ්හාවෙන්. තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීමෙන් ආහාරය නිරුද්ධ වෙනවා. අයමේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කියනවා ආහාරය නිරුද්ධ කරන මාර්ගය. හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ආහාරය නිරුද්ධ කරන මාර්ගය. එහෙනම් අපිට මේකෙන් ටිකක් පොඩි ඉඟියක් එනවා. මොකද්ද? මෙතන චතුරාර්ය සත්‍යද තියෙන්නේ.
නේ දැන් ආහාරය ගැන කතා කරා. ඊට පස්සේ ආහාරයට හේතුව තණ්හාව. දැන් දුක කියන්නේ දුක නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය දුකනේ. ඒතර දුක්ඛාරය සත්‍ය තියෙනවා. දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව. දුක සමුදය වෙන්නේ තණ්හාව. දැන් මෙතන ආහාරත් සමුදය වෙන්නේ තණ්හාවෙන්. හරි. ඒතර දුක්ඛ නිරෝධය කියන්නේ තණ්හාව නිරුද්ධ වීම. දුක්ඛ නිරෝධය. ඒතර මෙතනත් ආහාර නිරුද්ධ වෙන්නේ තණ්හා නිරෝධයෙන්. එතකොට දුක නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආහාර නිරුද්ධ කරන මාර්ගයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එහෙනම් දුක්ඛාරය සත්‍යද ආහාර කියලා කියන්නේ. දුකද ආහාරය කියලා කියන්නේ බලමු. සමහරට වෙන්න පුළුවන්. දුක වෙන්න පුළුවන් ආහාර කියලා කියන්නේ. එතකොට දැන් ඔන්න එහෙනම් අපිට ටිකක් මෙතන පොඩ්ඩක් අපිට ගැඹුරින් බලන්න වෙනවා මේ ආහාර කියන එක ගැන. දැන් ආහාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා ගන්නාවක තියෙනවා. ආහාර ගැන. සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ ගත්තොත් එහෙම ආහාර සූත්‍රය තියෙනවා. ඒක ආහාර ගැන සඳහන් වෙන්නේ. පුත්තමංස සූත්‍රයේ තියෙනවා ආහාර ගැන සඳහන් වෙන්නේ. අත්තිරාග සූත්‍රයේ තියෙනවා ආහාර ගැන සඳහන් වෙන්නේ. ඊට පස්සේ දැන් ගත්තොත් එහෙම දැන් අර කවුද සෝපාක ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවානේ. සෝපාක ස්වාමීන් පුංචි සෝපාක ස්වාමීන් වහන්සේ අවුරුදු 7 පුංචි සෝපාක ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙන්න කියන්නේ ප්‍රශ්න අහනවානේ. හරි. ඒ ප්‍රශ්නවල පළවෙනි එක තමයි ඒක නාමකින් කියන එක. එක කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ උත්තරේ තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙති කියන එක. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු සත්වයන්ගේ පැවැත්මට ආහාරය උපකාර වෙනවා කියන එක. එතකොට අපිට ඒක සාමාන්‍යයෙන් දැන් ওই හිස් ලෝකේ සාමාන්‍ය ලෝකේ මිනිස්සු කණ්ඩ මොනවාරි ඕන වෙච්චාම මොනවාරි කණ්ඩ කියලාමනේ කියන්නේ. දැන් ටීවී එකක් දිහා බලන්නකො මේවා කණ්ඩ අරවා කණ්ඩ අර විදිහට හදලා කණ්ඩ මේ විදිහට හදලා කණ්ඩ අරක ගුණයි මේ ගුණයි කියලා මේ කියන්නේ කණ්ඩනේ පොළඹවන්නේ. ඒතර මිනිස්සුන් දැන් මේ කෑම ගැන දැන් අපි කතා කරන්න ගියොත් එහෙම සමහර විට මේ ආහාර මේ එච්චර ආහාර ගැන හොයන්න එපා කියලා මේ හිස් පෘතජ්ජන ලෝකයේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. මේ හාමුදුරුවෝ කියනවා මේ කෑම ගැන හොයන්න එපා කියලා. ඊතර මේ බුදුරජාණන් වහන්සේ මේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියන්නේ ඔක්කොම මේ කෑම කාලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා කණ්ඩ කියන අදහසත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නෑ. නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන ධම් පරියායේ බුදුරජාණන් දේශනා කරු සමස්ත ධර්මයේ තියෙනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක ඇතුලේ සමස්ත ධර්මයේ තියෙනවා. සමස්ත ධර්මයේ බුදුරජාණන් දේශනා කරන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. අර පරියායෙන් ගන්න ඕනේ. අර අර්ථයෙන් ගන්න ඕනේ. මොකක්ද ආහාර කියලා කියන්නේ? යඤ්ඤම් පලං ජනේති තී තන්තං ආහාරති තස්මා ආහාරෝති නමුච්චති කියන අර්ථයෙන් ගත්තට පස්සේ යම් ඵලයක් ගෙනනවද උපදිනවද ඒ ඵලය ගෙන එන අර්ථයෙන් ආහාර කියලා හඳුන්වනවා කියන ඒ අර්ථයෙන් ගත්තාම සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන ඒ පාඨය තුල සමස්ත ධර්මයේ තියෙනවා. හරි. ඊට පස්සේ ගත්තොත් සංගීති සූත්‍රයේ දීඝනිකායේ තියෙන සංගීති සූත්‍රයේ පළවෙනියට තියෙන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. දසුත්තර සූත්‍රයේ ගත්තත් දසුත්තර සූත්‍රයේ පළවෙනියට තියෙන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. එහෙනම් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක එහෙම නැත්නම් ආහාරය කියන එක මේ ධර්මයේ වැදගත් සම්දිස්ථානයක් ගැන කතා කරන දහම් පරයය. දහම් කොටසක්. ආහාර කියන එක. එහෙනම් ආහාර කියන එක මේ මම ආපහු කියන්නේ ආහාර කියන්නේ සාමාන්‍ය අපි කතා කරන මේ ලෝකයේ කතා කරන ආහාර අර්ථයෙන් කෑම බීම අර්ථයෙන් කියන එකක් නෙවෙයි කියන එකයි. එතකොට පින්වත්නි දැන් ඔන්න සාරිපුත්ත මහ රහතන් දේශනා කළානේ ආහාර හතරක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර
සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා. ඕලාරිකවත් පවතිනවා සුකුමවත් සියුම්වත් පවතිනවා කබලින්කාර ආහාරය. කබලංකත්වා අජ්ජෝ හරි තබ්බෝ. කබලංකත්වා අජ්ජෝ හරි තබ්බෝ. ඔක තමයි කබලින්කාර ආහාර දෙන අර්ථය. කබලංකත්වා කියලා කියන්නේ කෑලි වලට කඩලා කනවා. එහෙම නැත්නම් අපි අනුභව කරන ඉතින් සාමාන්‍යයෙන් දැන් කොටස් අපි කඩාගෙන හරි කටට ඇතුළට දාලා කඩලා හරි මේ සූප් කරලා හරි කොහොම හරි දැන් අපි මේ කොටස් ආහාරට ගන්නවන්නේ මේ. එතකොට ඒ විදිහට ඒ අර්ථයෙන් කබලංකත්වා අජ්ජෝ හරි තබ්බෝ. හරි කෑලි කඩලා අනුභව කරනවා කියන අර්ථයෙන් කබලින්කාර ආහාරය කියලා කියන්නේ. එතන මේ කබලින්කාර ආහාරය ගැන ඔය පුත්තමන් සූත්‍රයේ අත්තිරාග සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ මේ කබලින්කාර ආහාරය ගැන විස්තර වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒතර පින්වත්නි එහෙනම් ඔන්න දැන් මේ කබලින්කාර ආහාරය මොකටද උපකාර වෙන්නේ? භූතානං වා සත්තානං ඨිතියා සම්භවේසීනං වා අනුග්ගාය. මේක තමයි කබලින්කාර ආහාරය උපකාර වෙන්නේ. එතකොට මේ කබලින්කාර ආහාරය ගොරෝසුවක් තියෙනවා සියුම්වක් තියෙනවා. ගොරෝසු කියලා කියන්නේ දැන් මේ අපි දැන් මේ කෑම බීම වල ආහාරවල දැන් අපි තුමු බත් කනවා. ඒ බත් කනකොට ඒ බත් ටික නෙමෙයි අපේ ශරීරයේ මේ රූපය වර්ධනය වෙන්න හේතු වෙන්නේ. ඒකේ තියෙන ඕජා කොටස, ඕජාව, සාරය. හරි. ඊට පස්සේ පාන්, කව්පි, මුං ඇට, මස්, මාළු මේ මොනවා ගත්තත් ඒ ගන්න දේ සාරය තමයි අපි මේ රූපයට උපකාර වෙන්නේ. දැන් රූපය ගැන කතා කරන තැන තියෙනවානේ රූපයට හේතු මොකද්ද? ආහාර සමුදය රූප සමුදය. ආහාර නිසා රූපය පවතින්නේ. ආහාර සමුදය රූප සමුදය. ඒ ආහාර කියන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය. ඒතර මේ කබලින්කාර ආහාරය නිසා රූපය සමුදය වෙනවා. රූපය පවතිනවා කබලින්කාර ආහාර නිසා. එතකොට මේ කබලින්කාර ආහාරය නිසා පවතින රූපය, හරි, රූපය. එතකොට මේ රූපය පවතින්න වර්ධනය වෙන්න උපකාර වෙනවා ආහාරය. රූපය කියන එක එතකොට අපි හොඳට බලන්න දැන් මේ සත්වයා පුජ්‍යලයා කියලා අපි හඳුන්වනවා. දැන් මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු මේ වගේ දැන් අපි මේ හඳුන්වනවානේ නේ. ඒතර මේ හඳුන්වද්දී දැන් මේ රූපය කියන එක අර්ථය ගත්තොත් එහෙම ඒ රූපයේ දැන් ඔන්න අපිට ආහාර අපි ගත්තාම අපි දැන් බත්, පාන්, කව්පි, මුං ඇට වගේ මේ වගේ අපි සාමාන්‍ය ගන්න ආහාර තියෙනවානේ. මේ ආහාර ගත්තාම මොකද්ද වර්ධනය වෙන්නේ? මේ ශරීරයේ මේ රූපය. මේ රූපේ හැදෙනවා. හරි, පුංචි කාලෙන් තම ගත්තොත් පුංචි කාලේ කුසේ පිලිස්න ගන්න, ඒ කියන්නේ විඥානයක් කුසට මව කුසට බැස ගන්නකොට එතන කලල රූපයක් හැදිලානේ. ඉතින් හැදුණු කලල රූපේනේ විඥානයේ බැසගන්නේ. ඒතර විඥානයේ බැස ගැනීමත් එක්ක මෙන්න රූපේ වර්ධනය වෙනවා. ඉතින් රූපේ වර්ධනය වෙන්න හේතු වෙනවා මේ මව කුස ඇතුලේදී මවකින් ගන්න මව කන බොන දේවල් වලින් ගන්න සාරය. හරි. ඒකනේ කුසට දරුවෙක් ආවට පස්සේ අම්මට නිතර සමහරට අම්මලා නිතර කන්න ඕනි. හරි. සමහරට දොස්තර මහතුරු පවා කියන දැන් දෙන්නෙකුට කන්න ඕනේ ඔයා. ඒක නිසා දැන් හොඳට පෝෂිදායි දේවල් කන්න කියලා. ඒතර ඇයි ඒ කලල රූපේ දැන් කලලය වර්ධනය වෙන්න ඕනි අර ආහාරය. ඒතර ඒකේ පුංචි දරුවා කටින් කඩලා මේ කන එකක් නෙවෙයිනේ. නමුත් ඒ ශරීරයේ ඒ ඇතුලේ රූපය ඇතුලේ ශරීරය වර්ධනය වෙන්න හේතු වුණා. ඒකට කියන්නේ කබලින්කාර ආහාරය කියලාමයි.
ඒතර කබලින්කාර ආහාරය කියන්නේ එතකොට එහෙනම් මේ කටින් කඩලා කනවා කියන අර්ථයම නෙවෙයි. මේ රූපය වර්ධනය වෙන්න, රූපය හැදෙන්න, රූපයට උපකාර වෙනවද යම් ආහාරයක්. ඒක කබලින්කාර ආහාරය. හරි. ඊට පස්සේ ඔන්න පුංචි දරුවා දැන් කුසින් බිහි වුණාට පස්සේ ඊට පස්සේ මවකින් කිරි උරා බොනවා. කබලින්කාර ආහාරය. ඊට පස්සේ මහට පුංචි දරුවට පොඩ්ඩ මේ කටේ තියෙන පුංචි ආහාර කබලින්කාර ආහාරය. සමහර ඊට පස්සේ ඔන්න ලොකු වෙනකොට දැන් ගොඩක් කන්න ඕනි කබලින්කාර ආහාරය. ඊට පස්සේ සමහර විට දැන් ඔන්න අසනීප වෙනවා කන්න බෑ. ස්පීතාලට අරන් ගිහලා දැඩි සත්කාරයකට දානවා. දැන් නමුත් මේ රූපේ පැවැත්මට ආහාරය ඕනි. කන්න බෑ. මොකද කරන්නේ? සේලයින් දෙනවා. කටින් කන්නෙත් නෑ. හරි? සේලයින් දෙනවා. මොකද්ද? කබලින්කාර ආහාරය. ආහාර දෙන්නේ මේ රූපේ පැවැත්මට. හරි? එතකොට මේ ඔක්කොම ගොරෝසු ආහාර. ඕලාරික ආහාර. මේවලත් තියෙනවා සාපේක්ෂව අරක සියුම් මේකට වඩා සියුම් මේක ඕලාරිකයි කියලා සාපේක්ෂ අර්ථයෙන් අපිට ගන්න පුළුවන්. අපි ගන්න බත් පාන් කව්පි මුං ඇට වගේ මේ වගේ ආහාර මස් මාළු මේ වගේ දේවල් ගොරෝසු කියලා ගන්න පුළුවන්. අපි හිතමු සේලයින් සියුම් කියලා ගන්නත් පුළුවන්. යම් විදිහකට යම් ආකාරයකට. ඒතර ඒ අර ඕජාව ගැබ් වෙලා තියෙන දේ ඕජාව ගැබ් වෙලා තියෙන දේ ගොරෝසු සියුම් බව අනුව අර ගොරෝසු සියුම් ආහාර බෙදන්න පුළුවන්. ඊළඟට පින්වත්නි දැන් අපි ගත්තොත් එහෙම සමහර ලෝක තියෙනවා. ඒ ලෝකවල ආහාර මේ ගොරෝසු ආහාර ගන්න ඕනේ නැහැ. දැන් සමහර දිව්‍ය ආත්ම තියෙනවා. විශේෂයෙන්ම ගන්ධබ්බ කායික දේවරු එහෙම සමහර විට සුවඳ ආහාරයට ගන්නේ. තියෙන දේශනාවල තියෙනවා. සමහර ගස්වල මුල්වල සුවඳ ආහාරයට ගන්නවා. හරි? එතකොට ඒ සුවඳ තමයි ඒ රූපේ පවත්වන ආහාරය. ඒකත් කබලින්කාර ආහාරයක්. ඊට පස්සේ දෙවරුන්ගේ ආහාරය ඊටාත්ම සියුම්. දෙවරුන්ගේ ආහාරය. ඒතර ඒකත් කබලින්කාර ආහාරයක්. හරි? දිව්‍ය බ්‍රහ්ම දැන් රූප ලෝකවල ඒ තියෙන මේ ආහාර සියුම් ආහාර. ශ්‍රීවත් සියුම් ආහාර විදිහට ගන්නවා. පින්වත්නි අසඤ්ඤ තලයේ අසඤ්ඤ ලෝකේ එතන තියෙනවා අපස්සක අනාහාරා කියලා. එතන ආහාරයක් ගන්නෙ නෑ කියලා. එතන සබ්බේසත්ත ආහාරට්ඨිතිකා කියන එක එතන අදාළ නැද්ද? එතන ආහාරයේ බවට පත් වෙන්නේ ධානය. හරි? ධානයේ ආහාරය බවට පත් වෙන්නේ. එතකොට ධානයේම ආහාර බවට පත් වෙන එතන ආහාරය කියන්නේ ප්‍රත්‍ය කියන අර්ථයෙන්. හරි? එතන ආහාරය කියලා කියන්නේ ප්‍රත්‍ය කියන අර්ථයෙන් ආහාරය කියලා කියන්නේ. එහෙනම් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියනකොට මේ සියලුම සත්වයන්ගේ පැවැත්මට හේතු වෙනවා මොකද්ද? ආහාර. සියලුම සත්වයන්ගේ පැවැත්මට ආහාර හේතු වෙනවා. ඒතර පින්වත්නි දැන් ඔන්න අපි ගත්තොත් එහෙම දැන් ආහාර ගන්නවා. මේ කබලින්කාර ආහාරය ගැන කතා කරන්නේ. කබලින්කාර ආහාරය ගන්නවා. ඒ ආහාරය අපි ගන්නකොට අපි හැදෙන්නේ මොනවද? රූපය. රූපය හැදෙනවා කියලා හැදෙන්නේ මෙන්න මේ ඇස කන නාසය දිවකය මනස. ඔබට මෙහෙම කියනකොට යම් මට්ටමකට යම් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. කබලින්කාර ආහාරය ගත්තේ නැත්තම් අපේ මේ ඇස කියලා අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? පින්වත්නි රූපයක් ගැටෙන්න ඕන වෙනවනේ මෙතන ඇසේ යම් කාචමය ස්වභාවයක් එහෙම නැත්නම් ඒකට කියන චක්කු ප්‍රසාදය කියලා. මේ චක්කු ප්‍රසාදය හැදෙන්නේ කබලින්කාර ආහාරය නිසා. ඒක පවතින්නේ.
ශබ්දයක් බාහිරව පවතින ශබ්දයක් ගැටෙන්න එපා මේ කනේ. ඒකට කියනවා සෝතප්පසාදය කියලා. ඒතර මේ සෝතප්පසාදය හැදෙන්නේ කබලින්කාර ආහාරය නිසා. බාහිරෙන් එන ගඳ සුවඳක් දැවටෙන්න එපා මේ නාසයේ. ඒ දැවටෙන්න ඕනි ගාහන ප්‍රසාදය හැදෙන්නේ කබලින්කාර ආහාරය නිසා. හරි. ඊට පස්සේ බාහිරින් එන රසයක් දැවටෙන්න එපා මේ දිවේ. ඒකට කියනවා ජීවහා ප්‍රසාදය කියලා. අන්නේ ජීවහා ප්‍රසාදය හැදෙන්නේ කබලින්කාර ආහාරය නිසා. හරි. ඊට පස්සේ බාහිරින් අපිට මේ යම් දෙයක් ස්පර්ශ වෙන්න මේ කයේ පොට්ටබ්බේ ප්‍රසාදයක් තියෙන්න බෑ. ඒකට කියනවා කාය ප්‍රසාදය කියලා. අන්නේ කාය ප්‍රසාදය හැදෙන්නේ කබලින්කාර ආහාරය නිසා. හරි. මනසට අරමුණු වෙන්න ඒ මානසික ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා මනෝ ප්‍රසාදය කියලා. ඒක හැදෙන්නේ කබලින්කාර ආහාරය නිසා. හරි. එහෙනම් ඔන්න කබලින්කාර ආහාරය නැත්තම් ඒක හැදෙන්නේ නැහැ. කබලින්කාර ආහාරය නැත්නම් ඒක හැදෙන්නේ නැහැ. එක්තරා විදියට ගත්තොත් එහෙම ඒක පෙර ජීවිතයේ කර්මයක් නිසා කර්මයක් උපකාර වෙනවා. හරි. පෙර සසරේ කරපු කර්මයක් උපකාර වෙනවා මේ රූපයේ හැදෙන්න. කර්මයක් උපකාර වෙනවා මේ රූපය හැදෙන්න. ඒ කර්මාන් රූප ඒ ටික හැදෙනවා. ඊට පස්සේ ඒක පවතිනවා. පවත්වගෙන යනවා කොහොමද? කබලින්කාර ආහාරයෙන්. හරි. කබලින්කාර ආහාරයෙන් පවත්වගෙන යනවා. එහෙනම් ඔන්න රූපයට සම්පූර්ණයෙන් හේතු වෙන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය. රූපී පැවැත්මට ඊට පස්සේ නැවත නැවත මේ රූපේ හදන්න. දැන් ඇසට රූපයක් ගැටෙනකොට වස්තු රූපයක් ඇසට ගැටෙනවා වස්තු රූපයක් ඇසට ගැටෙනවා කියන්නේ මොකද්ද? බාහිරින් තියෙන වස්තු රූපයේ ප්‍රතිබිම්බයක් ආලෝකේ හරහා ආලෝක කදම්බයක් නෙමේ වැටෙන්නේ මේ ඇසට. හරි. ආලෝක කදම්බයක් නෙමේ ඇසට වැටෙන්නේ. ඒ ආලෝක කදම්බය වැටෙන්න මේ චක්කු ප්‍රසාදය ඕනිමයි. චක්කු ප්‍රසාදයකින් තොරව එහෙම නැත්නම් ඇසකින් තොරව ඒකට අපි චක්කු ප්‍රසාදය කියලා නෙමෙයි අපි ඇස කියලාමනේ හඳුන්වන්නේ. ඒ ඇසකින් තොරව බාහිර රූපයක් ගැටෙන්න විදිහක් නැහැ. ඇසකින් තොරව බාහිර රූපයක් ගැටෙන්න විදිහක් නැහැ. හරි. ඇසකින් තොරව බාහිර රූපයක් ගැටෙන්න විදිහක් නැහැ. බාහිර රූපයකින් තොරව ඇසක් ගැන කතා කරන්නකුත් නැහනේ. දැන් ඇසක් ගැන කතා කරන්න පුළුවන් රූප පේනවා නම් විතරනේ. ඇසක් ගැන කතා කරන්න පුළුවන්. රූප පේන්නේ නැත්නම් අපිට ඇසක් ගැන කතා කරන්න කොහොමද? නේ? දැන් ඇසක් කියලා දෙයක් නැත්නම් රූප ගැන කතා කරන්නේ කොහොමද? එහෙනම් ඇසේ පැවැත්මට රූපත් ඕනනේ. රූපේ පැවැත්මට ඇසත් ඕනනේ. එහෙනම් මෙන්න මේ ඇස රූප මේ ටික රූපය. කන ශබ්ද මේ ටික රූපය. නාසයේ ගඳ සුවඳ මේ ටික රූපය. දිවේ රසයේ මේ ටික රූපය. කය පහස මේ ටික රූපය. මනස අරමුණ මේ ටික රූපය. හරි. ඒතර මෙතන මේ රූපයට හේතු උනේ කබලින්කාර ආහාරය. ඉතින් කබලින්කාර ආහාරය නැත්තම් ඇසක් චක්කු ප්‍රසාදයක් කියලා දෙයක් පවතින්නෙත් නැහැ. ඒක ඉදිරියට තියෙන්නෙත් නැහැ. ආපහු හටගන්නෙත් නැහැ. ඇසට රූපයක් ඇසට මේ රූපයක ආලෝක කදම්බයක් ගැටුණට පස්සේ ඒක එතනින් ඉවරනේ.
එතන චක්කු ප්‍රසාදියත් බිඳිලා ගිහිල්ලා ඊට පස්සේ ඒක ආපහු හැදෙන්නේ මොකක්ද හේතු වෙන්නේ? කබලින්කාර ආහාරය. ආපහු මේ ඇස හැදෙන්න හේතු වෙන්නේ කබලින්කාර ආහාරය. ඒක කබලින්කාර ආහාර ප්‍රත්‍යයමයි මේක හටගන්න නැති වෙන මේ ටික පවතින්නේ. ඒකට උපකාර වෙන්නේ කබලින්කාර ආහාරය. හරි. එහෙනම් ඔන්න ඔය අර්ථයෙන් හොතට ගන්න ඔබ හටගත්තු සත්‍යයගේ පැවැත්ම කියන්නේ මේක. භූතානං වා සත්තානං තිතියා කියලා කිව්වේ මෙන්න මේක. හරි. මෙන්න මේ ඇස කන නාසය දිව කය මන මේ ටික හදන එක. මේ ටික පවත්වගෙන යන එක. ඒ ටික පවත්වගෙන යන්න උපකාරී වෙන්නේ මොකක්ද? කබලින්කාර ආහාරය. ඒ ටික පවත්වගෙන යන්න උපකාරී වෙන්නේ. අන්න ඒ අර්ථයෙන් ගන්න කබලින්කාර ආහාරය. ඒ අර්ථයෙන් කබලින්කාර ආහාරය ගත්තාම තමයි අපිට අර ආහාර ප්‍රතිවේක්ෂාව කියන එක තියෙන්නේ. නේව දවාය මේක මේ ජවයේ පිනිස නෙවෙයි. න මදාය මේක මදේ පිනිස නෙවෙයි. නේ? න මණ්ඩනාය මේක මේ සැරසෙන්න නෙවෙයි. න විභූෂනාය මේක මේ අලංකාරය පිනිස නෙවෙයි. හුදෙක් මේ කයේ පැවැත්මටයි මේක උපකාර වෙන්නේ කියන එක. මේ ජීවිත යාත්‍රාව පවත්වන්න බ්‍රහ්මචර්යානුග්‍රහය මේ නිවන් මාර්ගට උපකාරයක් මිනිසා මේ ආහාරය පවතින්නේ කියන එක ආහාරය ගන්නේ කියන සැබෑ අර්ථය මතුවෙන්නේ ඔන්න ඔය පර්යායෙන් ඔය අර්ථයෙන් ආහාර ගැන බලන්න පුරුදුනාට පස්සේ. කොයි අර්ථයෙන්ද? මේ කබලින්කාර ආහාරය උපකාර වෙන්නේ රූපේ පැවැත්මටයි. මේ කබලින්කාර ආහාරය උපකාර වෙන්නේ රූපේ පැවැත්මටයි. සාමාන්‍ය ලෝකේ රූපය කියලා කියන්නේත් ඕක නෙවෙන්නේ. අම්මා යාගේ රූපය පුදුම ලස්සනයි. රූපය කියලා අපි අඳුනගන්නේ සාමාන්‍ය ලෝකෙ මේ ලස්සනයි කියන අදහසින්නේ. එයා හරි රූපවත්. සුරූපී කියන අර්ථයෙන්නේ. ඉතින් අරක තමයි වර්ධවාරන් තියෙන්නේ. හැබැයි බුද්ධ දේශනාවෙත් රූපයට තමයි කබලින්කාර හරි උපකාර වෙන්නේ. හැබැයි රූපේ කබලින්කාර ආහාරයෙන් කෙරෙන්නේ මේ රූපේ අර චක්කුප්පසාදේ හදන එක, සෝතප්පසාදේ, ගානප්පසාදේ, ජීවහාප්පසාදේ, කායප්පසාදේ, මනෝප්පසාදේ හදන එක. කබලින්කාර ආහාරයෙන් කෙරෙන්නේ. එතකොට ඒ අර්ථයෙන් ගන්න අන්න ඒ අර්ථයෙන් ගත්තට පස්සේ පින්වත්නි මේ කබලින්කාර ආහාරය හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මට උපකාර මේක තමයි. එතකොට මේ ටික හදන එක නැවත මේ හටගන්න මේ නැතිවෙන මේ ජීවිතේ මේ ඇති වෙන නැති වෙන මේ ජීවිතේ එහෙම නැත්නම් මෙතන මේ උදේවැය සහිත මේ ජීවිතේ මේ හට ගැනීම නැතිවීම තියෙන. ඒතර හට ගැනීම නැතිවීම තියෙන ජීවිතේ මේ හට ගැනීම කියන කොටස සිදු කරන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරයෙන්. නැතිවීම හටගත්තු එක බිඳී යාම ස්වභාවය බිඳින නැවත හදනවා. එතකොට පැවැත්ම තියෙනවා. බිඳී යන දේ නැවත හදනකොට පැවැත්ම තියෙනවා. ඒතර මේකේ නම් මොකක්ද තියෙන්නේ? එහෙනම් මේ ඇස තියෙන්නේ කන නාසය දිවකය මනස තියෙන්නේ ආහාරය නිසා. එහෙනම් එතන අනාත්මේනේ කියවෙන්නේ. සම්පූර්ණයෙන් එතන කියවෙන්නේ අනාත්මේනේ. නේ? එහෙනම් මට ඕන විදිහට නෙමෙයි මේක පවතින්නේ. මොකක් නිසාද? රූපේ පවතින්නේ ආහාර නිසා. ආහාර නිසා රූපේ පවතින්නේ. ආහාර වලින් හැදෙන්නේ මට ඕන විදිහට හැදෙනවා නෙමෙයි. ආහාර වලින් හැදෙන්නේ රූපය. එහෙනම් එතන තියෙන්නේ අනාත්මය. ආත්මයෙන් තොරයි මේක. අනාත්මයි. ඊළඟට පින්වත්නි දැන් බලන්නකෝ දැන් රූපය කියන මම දැන් කය කියලා රූපය කියලා මම කියලා දෙයක් මම අල්ලගෙන ඉන්නවනේ. ඒතර මේක පවතින මොකෙන්ද? කබලින්කාර ආහාරයෙන්. කබලින්කාර ආහාරයෙන් මේක පවතින. එතකොට අපි හිතමු මම කැලේක යනවා. මම කැලෑවක් මැදින් ඇවිදගෙන යනකොට අපි හිතමු කොටියෙක්
ඇවිල්ලා මගේ ඇඟට පයින්නු. එතකොට මගේ ඇඟට කොටියා පැන්නට පස්සේ කොටියෙක් පැන්නට පස්සේ ඒ කොටියට මං ආහාරයක් බවට පත් වෙනවා. ඒ කොටියට මං ආහාරයක් බවට පත් වෙනවා. එතකොට ඒ කොටියට කබලින්කාර ආහාරය මොකක්ද? මම කියලා හිතාට උට මේ රූපය. ඒ කොටියගේ කබලින්කාර ආහාරය තමයි, ඒ කොටියගේ ආහාරය තමයි මම කියලා හිතාට මේ රූපය ආහාරය. එහෙනම් මේ රූපය මොකක්ද? කබලින්කාර ආහාරය. ඒතර මම දැන් ගන්නෙ මොකක්ද ආහාර කියලා? මං ගන්නවා දැන් ඔන්න මාළු. ඒ මොකද්ද? ඒ මාළුවාගේ පැත්තෙන් ගත්තොත් මේකේ මාළුවාගේ රූපේ නේද? ඒක රූපේ නේද? නේ? එතකොට බත් මාළු, බත් කව්පි මුංගට මේ දේවල් රූපය. මේ ඔක්කොම රූප උපාදානස්කන්ධය. කබලින්කාර ආහාරය කියන එක එතකොට රූපය වෙන එකක් නෙවෙයි. කබලින්කාර ආහාරය කියලා කියන රූපය. හරි. මේ දැන් සමහර විට මම මේ රූපය කියලා දැන් අඳුනා ගන්න මගේ මේ ශරීරය, මේ කය, මේ ඇස කන නාසය දිව, කය කියන එක විතරනේ අපි සාමාන්‍යයෙන් ගන්නෙ. නමුත් මේ ඇස කන එතන රූපේ තියෙනවනේ. හරි. මේ කය කියන එක විතරනේ අපි ගන්නෙ. මේ ටික දැන් මම මැරිලා ගිහිල්ලා මම මැරුණට පස්සේ මේකෙම පණුවෙක් වෙලා උපදින්න බැරිද? මේ කයෙම පණුවෙක් වෙලා උපදින්න බැරිද මාව? එතකොට ඒ පණුවට මම කියලා හිතාට මේ ශරීරය මොකද්ද? ආහාරයක්. කබලින්කාර ආහාරයක්. එහෙනම් මේ රූපය මොකක්ද? කබලින්කාර ආහාරය. මේ රූපය කබලින්කාර ආහාරය. එහෙනම් කබලින්කාර ආහාරය කියන එක රූපය කියන අර්ථයෙන් ගන්න. කබලින්කාර ආහාරයේ රූපයමයි. හරි. කබලින්කාර ආහාරයේ රූපයමයි. ගස් ආහාරයට ගන්න කට්ටිය නැද්ද? ඒක මොකද්ද? කබලින්කාර ආහාරය. ඊට පස්සේ මේ දැන් අපි තුමු කිඹුල්ලු වගේ සත්තු මේ මැටි ගිලිනවා. මැටි කිඹුල්ලු වගේ සත්තුන්ට මැටි ආහාරයක්. ඒතර මේ මැටි මේ පස් මොකද්ද? ආහාර. තවත් සතෙකුට මේ ඔක්කොම ආහාර. එතකොට මේ රූපය කියන එක ගන්න ආහාර කියන අර්ථයෙන් ගන්න රූපය. කබලින්කාර ආහාරයේ රූපය. එතකොට මේ කබලින්කාර ආහාරය මේ හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මට නැවත සම්භවේසී නම් අනුග්‍රහය හටගන්න උපකාර වෙන්නත් හේතු වෙනවා කබලින්කාර. ඇයි රූපේ හේතු වෙනවනේ? නේ? ඇයි රූපය උපාදාන වෙන එකක්? රූප උපාදානයක් තියෙන්නේ. එතකොට උපාදානය උන හැටි උපාදානියත් එක්ක රූප උපාදානය මොකද්ද? උපාදාන පත්‍ය භවෝ. නැවත භවය හදනවනේ. එහෙනම් ආපෝ හටගන්න එක උපකාර වෙනවනේ. නේ? ආපෝ හටගන්න උපකාර වෙනවනේ මේක. කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය ඔය අර්ථයෙන් ගන්න. කබලින්කාර. බුදුරජාණන් වහන්සේ මේ කබලින්කාර ආහාරය අපිට තේරුම් ගන්න උපමාවක් දේශනා කළා. පුත්තමංස සූත්‍රයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කබලින්කාර ආහාරය ගැන මෙහෙම බලන්න කියලා. කොහොමද? කාන්තාර ගමනකට යෙදලා ඉන්න අම්මයි තාත්තයි පුංචි පුතයි. මේ කාන්තාර ගමනේ මේ තුන්දෙනා අරන් යන ආහාර ඉවර වෙනවා කාන්තාරේ මැදදී. දැන් මේ තුන්දෙනාට ආහාර නැහැ. කාන්තාරින් ඈතර වෙන්නේ. ආහාර නැහැ. එතකොට ආහාර නැති වෙනකොට මේ අම්මයි තාත්තයි කල්පනා කරනවා
කතා කරගන්නවා මේ කාන්තාරෙන් අපි එතෙර වෙන්න නම් අපේ ජීවිතේ පවත්ව ගන්න ඕනේ. දැන් අපිට ආහාර නැහැ. එතකොට ආහාර නැතුව මේ කය පවත්වගෙන මේ සසරින් එතෙර මේ කාන්තාරෙන් එතෙර වෙන්න බෑ. මේ කතරින් එතෙර වෙන්න ඕනි. අපි ඒක නිසා අපි මේ අපේ එකම ප්‍රියමනාප දරුවා මරාගෙන ආහාරයට ගමු. අරගෙන ආහාරයට අරගෙන මේ කතරේ එතෙර වෙමු කියලා. කාන්තාරෙන් එතෙර වෙමු කියලා. දැන් ඔන්න අම්මයි තාත්තයි කතා කරගෙන දැන් අම්මා කියනවා තාත්තට පුතා මරන්න කියලා. නමුත් තාත්තට පුතා මරන්න බෑ. තාත්තා කියනවා අම්මට මරන්න කියලා. නමුත් අම්මටත් මරන්න බෑ. ඒ තමන්ගේ එකම ප්‍රියමනාප දරුවා නෙමෙයි. එතකොට මොකද කරන්නේ? දැන් මේ තුන්දෙනාම හෙම්බත් වෙලා ඉන්නේ. පුතා තාත්තා ළඟින් අම්මා ළඟට යවනවා, අම්මා ළඟින් තාත්තා ළඟට යවනවා. මෙහෙම ගිහිල්ලා පුතා මැරෙනවා. අර හෙම්බත් වෙලා අර තෙහෙට්ටුවට වෙහෙසට පුතා මැරෙනවා. පුතා මැරුණට පස්සේ ඒ පුතාගේ මස් ටික ඒ අම්මයි තාත්තයි අවුවේ වේලාගෙන කනවා, ආහාරයට ගන්නවා. ඒ ආහාරයට ගන්නකොට ඒ පුතාගේ මස් ටික ආහාරයට ගන්නේ රස විඳ විඳද? නෑ. රස විඳ විඳ නෙවෙයි. ඒ පුතාගේ මස් ටිකේ අම්මයි තාත්තයි ආහාරයට ගන්නේ පප්පේ අත්ගහ ගනිමින් සමහරට. අනේ මගේ එකම පුතාකෝ කියලා මේ පපුවේ අත්ගහ ගනිමින් සමහරට මේ ආහාරයට ගන්නේ පුතාගේ මස් ටික. ප්‍රියමනාපව රස විඳින්න සතුටින් ගන්න දෙයක් නෙවෙයි ඒක. හුදෙක් මේ කතරින් කාන්තාරෙන් ඈතර වෙනකන් මේ කය පවත්වා ගන්න විතරයි. ආහාරයට ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කබලින්කාර ආහාරය ගන්න ඔය අර්ථයෙන්. ඒකෙන් අදහස් කරන්නේ කෑමපත අතර ගත්තට පස්සේ අඬාන ගන්න කියන එකද? නෑ. ආහාර පාත්‍රය අතර ගත්තට පස්සේ අයියෝ මොකටද මේවා කන්නේ කියලා පිළිකුල් කර කන්න කියන එකද? එහෙමත් නෙවෙයි. අර්ථයේ තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේ ආහාර ගන්න අර්ථයේ තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර අර්ථය තමයි මොකක්ද? මේ කය පවත්වගෙන යෑම. ඇයි කය පවත්වගෙන යන්නේ? කතරින් එතෙර වෙන්න. ඒ කතරින් එතෙර වෙන්න කය පවත්ව ගන්න අර්ථයෙන් ආහාරය ගන්න. හරි? කතරින් එතෙර වෙන්න කය පවත්වගෙන ආහාර ගන්න. එතකොට බලන්න මේ වගේ සාමාන්‍යයෙන් කෙනෙකුට හිතාගන්න බැරි උපමාවක් බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කළේ සාමාන්‍ය ලෝක සත්වයා මේ ආහාරයට ඇලෙන නිසා. සාමාන්‍ය ලෝක සත්වයා මේ ආහාරයට ඇලෙනවා පින්වත්නි. දැන් ගත්තොත් එහෙම ඔබ ගන්නකොට ටීවී එකක් ගත්තත් මොනවා ගත්තත් ඊට පස්සේ සමාජ මාධ්‍ය වල ගත්තත් කෑම ගැන කොච්චර තියෙනවද කියලා. වෙලෙන් දැන්වීම වැඩිපුරම තියෙන්නේ කෑම ගැනනේ. නේ? සුරූපී උදවිය රසට හදාගෙන රස කර ඒ රස ගැන කිය හිනහා වී කනවා දකින්නකොට සල්ලි නැති කෙනාටත් කොහොමරි කීයක් හරි හොයාගෙන අර කෑමඩේ කණ්ඩ ආසාවක් තියෙනවනේ. නේ? ඒතර මේ එහෙනම් මේ ආහාරයට ලොල් වෙනවනේ. ඇයි ආහාරයට ලොල් වෙන්නේ? ආහාරයේ පංචකාමීම තියෙන නිසා. ආහාරයේ පංචකාමීම තියෙන නිසා තණ්හාව තුළින් මේ ආහාරයේ පවත්වගෙන යනවා. තණ්හා සමුදය ආහාර සමුදයෝ. ආහාරය හැදින්නේ තණ්හාවෙන්. තණ්හාව උපකාර වෙනවා මේ කබලින්කාර ආහාරයටත්. එතකොට කබලින්කාර ආහාරය මේ ශාරීරිය පවත්වාගෙන නැවත උපතක් හදන්න ඒ කබලින්කාර ආහාරය කෙරෙහි තියෙන තණ්හාව උපකාර වෙනවා. ඒ තණ්හාවෙන් තමයි මේක දිගින් දිගට පවත්වාගෙන යන්නේ. දිගින් දිගට පවත්වාගෙන යන්න ඕන වෙන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය. නැත්තම් නිරුද්ධ වෙනවනේ. ආහාර තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වුණොත් ආහාර නිරුද්ධ වෙනවා. කබලින්කාර ආහාරය. ඒක කියන කන්න නැතු වෙනවා කියන එකද? නෑ.
හරි ආහාරමය කෘත්‍ය සිදු කරන්නේ නැහැ. කබලින්කාර ආහාරයෙන් ආහාරමය කෘත්‍ය සිදු කරන්නේ නැහැ. ආහාර කියන්නේ යඤ්ඤම් පලං ජනේති තන්තං ආහාරති තස්ම ආහාරෝති නාමෝච්චති. යම් ඵලයක් ගෙනෙනවා. මොකද්ද ඵලය? ඇස කන නාසය දිව කය මනස. මේ කය මේ රූපය හදනවා. තණ්හාව නිරුද්ධ වුණොත් රූපේ නිරුද්ධයිනේ. රහතන් වහන්සේගේ තණ්හාව නිරුද්ධයි. අරහත්ත්වයට පත් වෙන කියන්නේ තණ්හා නිරෝධය. අරහත්ත්වයට පත් වෙන කියන්නේ. ඒතර මොකද්ද නිරුද්ධලා තියෙන්නේ? රූපයත් නිරුද්ධයි. වේදනාවත් නිරුද්ධයි. සංඥාවත් නිරුද්ධයි. සංස්කාරයත් නිරුද්ධයි. විඥානයත් නිරුද්ධයි. රහතන් වහන්සේ රූපේ නැහැ. ඒකනේ අහන්නේ ඔබ මේ රහතන් වහන්සේ පණවන්නේ රූපයෙන්ද කියලා. වේදනාවෙන්ද සංඥාවෙන්ද සංස්කාරයෙන්ද විඥාණයෙන්ද? නැහැ. එහෙනම් රූපෙන් බැහැර දෙකින්ද? ඒත් නැහැ. වේදනා සංඥා සංකාර විඥාණයෙන් බැහැර දෙකින්ද? ඒත් නැහැ. එහෙනම් පැනවීමක් නැහැ. රූපේ පැනවීමක් නැහැ. තණ්හාව නිරුද්ධ වුණොත් එහෙම. එහෙනම් පවත්වන්න රූපයක් නැහැ. හරි? පවත්වන්න රූපයක් නැහැ. තණ්හාව නිරුද්ධ නම්. තණ්හාව නිරුද්ධ වුණම ආහාර නිරුද්ධ වෙනවා. එහෙනම් රූපයක් නිරුද්ධ වෙලා යනවනේ. මේකට මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මහා චත්තාරීසක සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කොහොමද වෙන්නේ කියන එක තියෙනවනේ. මහා චත්තාරීසක සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් කොහොමද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්නේ කියලා. එතකොට පින්වත්නි එහෙනම් ඔන්න මේ කබලින්කාර ආහාරය ගැන මේ විදිහට හොඳට පුළුල්ව දකින්න ඕනි. කබලින්කාර ආහාරය ගැන. එහෙනම් කබලින්කාර ආහාරය උපකාර වෙනවා මේ රූපයේ පැවැත්මට. රූපේ හට ගැනීමට. ආහාර සමුදය රූප සමුදයෝ. එහෙනම් රූපයේ පැවැත්ම කියලා කිව්වේ රූපයේ පැවැත්ම රූපේ හට ගැනීම කියලා කිව්වේ මොකක්ද හටගන්නේ? චක්කුප්පසාදිය, සෝතප්පසාදිය, ගානප්පසාදිය, ජීවහා. දැන් ඔබ මේක දැන් පටලව ගන්න එපා. චක්කුප්පසාදිය කියලා කිව්වම මේ දැන් ඇස හරහා රූප උපාදානස්කන්ධනේ හැදෙන්නේ. කන හරහානේ රූප උපාදානස්කන්ධය හැදෙන්නේ. නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා රූප උපාදානස්කන්ධය හැදෙන්නේ. හැබැයි රූප උපාදානස්කන්ධය හැදෙන්න ඇස හරහා බාහිර රූපයේ ඡායාව පතිත වෙන්න එකක් තියෙන්න බෑ. මේ පැත්තේ මේ පැත්තෙන් තියෙන බාහිර රූපේ රූපය ඇවිල්ලා වදිනව නෙවෙයිනේ. නේ මං ඉස්සරහා තියෙන රූපයක් ඇවිල්ලා මගේ මේ ඇසේ වදිනවද? නෑනේ. එහෙනම් රූප ඡායාවක්නේ පතිත වෙන්නේ. ඒ පතිත වෙන්න දෙයක් තියෙන්න එපා. පතිත වෙන්න දෙයක් තියෙන්න එපා. ඒ පතිත වෙන්න දේ මේ ඇස චක්කුප්පසාදේ. ඒක හැදෙන්නේ කබලින්කාර ආහාරයෙන්නේ. දැන් ආහාර ගත්තේ නැත්නම් අපි කයම ගන්න නැතුව හිටියොත් එimhe ටික ගන්න ඇත්තක පේන්නේ නැතු වෙයි. කන් දෙක ඇහෙන්නේ නැතු වෙයි. ගඳ සුවඳ දැනෙන්නේ නැතු වෙයි. මේ රස දැනෙන්නේ නැතු වෙයි. කයට පහ දැනෙන්නේ නැතු වෙයි. ඒ නිසා මේවා නැසලා යාවි. එහෙනම් මේව පාත් ගන්න කබලින්කාර ආහාරය ඕනේනේ. නේ කබලින්කාර ආහාරයෙන්නේ දැන් මව්කුසේ ඉන්න දරුවගේ අංගපසංගේ ඇස කන නාසික දිවකය මනස මේ ටික වර්ධනය වෙන්න මවගෙන් ගන්න ආහාර ටික උපකාර කරගෙන මේ ටික සිද්ධ වෙන්නේ. බිහි වුණාට පස්සෙත් මේ ටික පවත්කගෙන යන්නේ මේ කබලින්කාර ආහාරයෙන්නේ. එහෙනම් බාහිර රූපේ ඡායාව පතිත වෙන්න ඕන දෙයක් තියෙනවා. බාහිර ශබ්දයේ පතිත වෙන්න ඕන දෙයක් තියෙනවා. හරි? ඒකනේ රූපය. ආධ්‍යාත්මික රූපය. ඒකේ පතිත වෙන්නේ බාහිර රූපය. බාහිර රූපය. පඨවි ආපෝ තේජෝ වායෝ. රූපේ කියන අර්ථයෙන් ගත රූපයේ අර්ථක පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකනේ අර මහාතිපදුම සූත්‍රයේ තියෙන්නේ පඨවි ධාතුව සිය අජ්ජත්තික සිය බාහිරා. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවා.
අනේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් තියෙනවා, බාහිර ආපෝ ධාතුවක් තියෙනවා. මේ ඔක්කොම ආපෝ ධාතුව. නේ මේ ඔක්කොම තේජෝ ධාතුව, මේ ඔක්කොම වායෝ ධාතුව, මේ ඔක්කොම පඨවි ධාතුව. එහෙනම් මේ ඔක්කොම රූපය. හරි. ඒතර මේ දෙකේ සමෝදානයක් වෙන්න ඉපේ. එකට එකතු වීමක් වෙන්න ඉපේ. ඒකනේ අපි ආධ්‍යාත්මික ඇසයි බාහිර රූපයයි එකට ඝට්ටණය වෙනවනේ. බාහිර රූපේ ඇවිල්ලා වදිනව නෙමෙයි, රූපේ ඡායාව ඇවිල්ලා වදිනවනේ. ඒකට කියන්නේ පටික සම්පස්සේ කියලා. පටික සම්පස්සේ කිව්වේ ඒකටනේ. එහෙනම් ඒ පටික සම්පස්සේ වෙන්න තියෙන්න බෑ මෙතන ආධ්‍යාත්මික වශයෙන් ඇසක් චක්කුප්පසාත බාහිර රූපය, මේ දෙකම රූපය. මේ දෙකම පවතින්නේ ආහාරයෙන්. ඒතර මේ ඔක්කොම රූපය. මේක රූපය. ඒතර තේරුම් ගන්න මේක. මේ ගැඹුරු දෙයක් කියන්නේ. එතකොට ඔන්න කබලින්කාර ආහාරයට උපකාර වුණා. කබලින්කාර ආහාරයෙන් රූපය හැදුනා. කබලින්කාර ආහාරයෙන් රූපය. අනේ රූපය කියන ඵලය රැගෙන එන නිසා, ගෙන දෙන නිසා ඒ කබලින්කාර ආහාරයට ආහාරය කියලා කිව්වා. යඤ්ඤම් ඵලං. ඵලය මොකද්ද? රූපය. ඵලය රූපය. යඤ්ඤම් ඵලං ජනේතිද. රූපය ජනිත වුණා. රූපය ඉපදුණා. රූපය හටගත්තා. හරි. යඤ්ඤම් ඵලං ජනේති තන්තං ආහාරති. ඒක ඒ ඵලය ගේන්නේ මොකෙන්ද? අර ආහාර ටිකින්. ඒක නිසා ඒකට කිව්වා ආහාරය කියලා. කබලින්කාර ආහාරය කියලා. එහෙනම් රූපයට කබලින්කාර ආහාරය උපකාර වුණා. දැන් ඔන්න රූපේ හැදුනා. හැදුනේ මොකද්ද? චක්කුප්පසාදේ, සෝතප්පසාදේ, ගහනප්ප, ජීවප්ප, කාය, මේ ප්‍රසාද ටික. මේ ශරීරය, මේ කය, ඇස, කන, නාසය, දිවකය, මනස. බාහිර රූප තියෙනවනේ. බාහිර දේවල් නැත්නම් මේවත් අර්ථයක් නැහැනේ. දැන් මේ ටික අපි දැන් ජීවත් වෙනවා කියන්නේ ඇසින් රූප බලනවා කියන එක. කියන්නේ ඡායාව ඇසි වදිනවා කියන එක. හරි. ඊට පස්සේ කනින් ශබ්ද අහනවා. ශබ්ද මේ සෝතප්පසාදී වදිනවා. ගඳ සුවඳ ගහනප්පසාදී පතිත වෙනවා. පටික සම්පස්සේ. රස ජීවහාප්පසාදී පතිත වෙනවා. පටික සම්පස්සේ. ඊට පස්සේ පහස මේ කායප්පසාදී පතිත වෙනවා. පටිසම්. මේ පටික සම්පස්සේ. දැන් මේ ටික වදිනකොට, මේ ටික ආපාත වෙනකොට මොකද්ද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇසත් රූපයත් නිසා උපදිනවා ඇසී විඥානය. ඇසයි රූපයයි මොකද්ද? කබලින්කාර ආහාරය. කනයි ශබ්දේ කබලින්කාර ආහාරය. මේවා දැන් මේ ටික එකතු වෙනකොට චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇසී විඥානය උපදිනවා. මේ දෙක නිසා. තින්නං සංගති පස්සෝ. මේ තුනේ එකතුව ස්පර්ශයයි. මේ තුනේ එකතුව ස්පර්ශය. ඔන්න දෙවෙනි ආහාරයට එනවා. හරි. දෙවෙනි ආහාරයට එනවා. මොකක්ද දෙවෙනි ආහාරය? පස්සෝ ද්විතියෝ. දෙවෙනි ආහාරය ස්පර්ශයයි. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ඔන්න ස්පර්ශය. එහෙනම් දෙවෙනි ආහාරය ඇති වෙන්න පළවෙනි ආහාරයේ උපකාර වුණේ නැද්ද? පළවෙනි ආහාරය උපකාර. පළවෙනි ආහාරයම ගන්න රූපය කියලා. පළවෙනි ආහාරයම රූපයයි. හරි. පළවෙනි ආහාරයම රූපයයි. දෙවෙනි ආහාරයට පළවෙනි ආහාරය හේතු වුණා. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ස්පර්ශය.
ස්පර්ශය දෙආකාරයකින් කතා කරනවා. පටිඝ සම්පස්සයත් අධිවචන සම්පස්සයත් කියලා. පටිඝ සම්පස්සයත් අධිවචන සම්පස්සයත්. පටිඝ සම්පස්සේ මං ඉස්සරලා කිව්වා ඇසේ රූපේ ඡායාව පතිත වීම පටිඝ සම්පස්සයයි. කනේ බාහිර ශබ්දයේ පතිත වීම පටිඝ සම්පස්සයයි. නාසයේ ගඳ සුවඳ පතිත වීම පටිඝ සම්පස්සයයි. දිවේ රසයේ පතිත වීම පටිඝ සම්පස්සයයි. මේවා පටිඝ සම්පස්ස. ඒක එක ස්පර්ශයක්. ඊට පස්සේ දෙවෙනි ස්පර්ශය අධිවචන සම්පස්සය. අර පතිත වෙනකොට අර දෙක පතිත වෙනකොට ඒ කියන්නේ ඇසේ රූපේ ඡායාව පතිත වෙනකොට පතිත වුණා කියලා ඒ පතිත වෙන හැම දෙයකින්ම ස්පර්ශයක් හැදෙන්නේ නැහැ. හැම දෙයකින්ම ස්පර්ශය හැදෙන්නේ නැහැ. එහෙනම් අධිවචන සම්පස්සේ තියෙන්න ඕනේ. එහෙනම් එතන නාම ධර්ම ටික සම්පූර්ණ අතන රූප ටික නාම ධර්ම ටික සම්පූර්ණ වෙන්න ඕනේ. නාම ධර්ම ටික සම්පූර්ණ වෙන්න ප්‍රධාන වශයෙන් මූලිකව බලපාන දේ තමයි අර ඇසේ අර රූපේ ඡායාව පතිත වෙනකොට ඒ කෙරෙහි අපේ අවධානය යොමු වීම. මානසිකාරය යොමු වීම. හරි. මානසිකාරය යොමු වෙනකොට මානසිකාරයේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා මොකක්ද? විඥානය. ඔන්න චක්කුංච පටිච්ච රූපේච uppajje චක්කු විඥානම්. විඥානයේ නිකන් හැම දෙයක් මේ ඇසේ මේ රූපයක ඡායාව පතිත වුණු සැනින් පතිත වෙන දේ ඔස්සේ විඥානය හටගන්නේ නැහැ. කොච්චර අපේ ඇසට ඇහැ අරගෙන ඉන්නවනම් කොච්චර රූප මේ ඡායාවල් මේකේ පතිත වෙනව ඇද්ද? ආලෝක විදිහට ඇවිල්ලා පතිත වෙනව ඇද්ද? වර්ණ සටහන් විදිහට ඇවිල්ලා පතිත වෙනව ඇද්ද? අපි පතිත වන දෙයට විඥානය පිටන් මේ පහළ වෙන්නේ හටගන්නේ නැහැ. හටගන්නේ මානසිකාරය යොමු වෙන දෙයට. මානසිකාරයේ ප්‍රත්‍යයෙන් විඥානය හටගන්නේ. මානසිකාරය යොමු වුණාද ඒ මානසිකාරය යොමු වෙනකොට විඥානය හට ගන්නවා. හරි. එතකොට මොකද වෙන්නේ? ඔන්න එතන ස්පර්ශය හැදෙනවා. ඒ ටිකට කියනවා ස්පර්ශය කියන්නේ අරකින් හදෙන 아무තු ඵලයක් නෙවෙයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය කියලා කියන්නේ අර ටික එකතු වෙනකොට ඇසයි රූපයයි විඥානය එකතු වෙනකොට හැදෙන 아무තු ප්‍රතිඵලයක් නෙවෙයි. 아무තු ඵලයක් කියලා දෙයක් හටගන්නේ නැහැ. හැදෙන්නේ නැහැ එතන. ඒ තුනේ එකතු වීමට කියන්නේ ස්පර්ශය කියලා. නැත්නම් 아무තු දෙයක් එතන හැදෙන්නේ නැහැ. 아무තු ඵලයක් 아무තු දෙයක් එතන නිර්මාණය වෙන්නේ නැහැ. අර තුනේ එකතුවට කියන්නේ ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය ඇති වෙනකොට මෙතන හැදෙන මොකද්ද? වේදනාව. ඒ ස්පර්ශය හැදෙනකොටම එතන අතරක් නැහැ. මොකට කියන සහජාතයි. අතරක් නැහැ. ඒ ස්පර්ශය ඇති වෙනකොටම විඳීම හට ගන්නවා. ඒ විඳින දේ හඳුන ගන්නවා. ඒකත් අතරක් නැහැ. හඳුන ගන්න දේ ඔස්සේ චේතන හැදෙනවා. වේදනා, සංඥා, චේතනා. පස්ස මනසිකාර. ඔය ටිකට කියනවා නාම ධර්ම කියලා. අතන රූප ධර්ම මොකද්ද? චක්කුප්පසාදේ ඇසේ එහෙම නැත්නම් ඇසේ අර බාහිර රූපේ ඡායාව පතිත වීම රූප ධර්මයේ. එතන පටිඝ සම්පස්සය හැදුණා. හරි. ඊට පස්සේ ඔන්න එතන විඥානයේ පිහිටීමත් එක්ක ස්පර්ශය හැදිලා වේදනා සංඥා චේතනා හටගත්තා. එහෙනම් එතන තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔන්න නාම ධර්ම හැදුනා. මේ නාම ධර්මයි අර රූප ධර්මයි. එහෙම නැත්නම් මේ නාම ධර්ම සකස් වීමට මේ ටික සකස් වීමට කියනවා අධිවචන සම්පස්සේ කියලා.
මේ නාම ධර්ම ටික හැදීමට කියනවා අදිවචන සම්පස්සේ කියලා. අර රූප අර මේ රූප ධර්ම අර එකට මුණ ගැසීමට කියනවා පටිඝ සම්පස්සේ කියලා. ඔන්න පටිඝ සම්පස්සයයි අදිවචන සම්පස්සයයි. එහෙමත් නැත්නම් නාම රූප. නාම රූප. ඔන්න නාම රූප හැදුනා. මොකද්ද බලපෑවේ? විඥානය. දැන් පින්වත්නි මෙතන හැදිලා තියෙන මොකද්ද? ස්පර්ශය. එහෙනම් මේ ස්පර්ශය හටගන්න රූපය බලපෑවේ නැද්ද? බලපෑවා. මේ ස්පර්ශය හටගන්න රූපය බලපෑවා. රූපය ඔස්සේ මේක හැදුනේ. රූපය හැදෙන්න බලපෑවා. අර කබලින්කාර ආහාරය. එහෙනම් කබලින්කාර ආහාරය රූපය ගේන්න හේතු වුණා. යඤ්ඤම් පලං ජනේතිති තන්තං ආහාරති ආහාරෝති නාම උච්චති. රූපය කියන ඵලය ජනිත වෙන්න එය රැගෙන එන්න බලපාපු දෙයට කබලින්කාර ආහාරය කිව්වා. දැන් මේ රූපය ඔස්සේ මෙතන දැන් ක්‍රියාවලියක් සිදු වුණා. ක්‍රියාවලියක් සිදු වෙනවා. මොකද්ද? රූපය එතන හැදුනද නාමය හැදෙනවමයි. නාමය හැදෙනවා. හරි. නාමය හැදෙනවමයි. නාමය හැදුනද මෙතන ඔන්න ස්පර්ශය හැදුනා. දැන් මේ ස්පර්ශය ඔස්සේ මේ ස්පර්ශය තුලින් හටගන්නව මොකද්ද? ස්පර්ශය ඇති වුණාද? ස්පර්ශය හටගත්ත ස්පර්ශය කියන සංසිද්ධියත් එක්ක හටගන්නව මොකද්ද? වේදනා සංඥා. වේදනා සංඥා චේතනත්. එහෙනම් වේදනා සංඥා චේතනා අපි චේතනා කියන එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. චේතනත් ස්පර්ශයෙන්ම තමයි හටගන්නේ. වේදනා සංඥා කියන ඵලය රැගෙන එන්න හේතු වුණු බලපාපු දේ මොකද්ද? ස්පර්ශය. එහෙනම් ස්පර්ශය ආහාරයක්. රූපේ නැමැති ඵලය රැගෙන එන්න බලපාපු දේ කබලින්කාර ආහාරය. ඒක ආහාරයක්. වේදනා සංඥා කියන ඵලය යඤ්ඤම් පලං ජනේති ති තන්තං ආහාරති තස්මා ආහාරෝති නාම උච්චති. වේදනා සංඥා කියන ඵලය ජනිත කරන්න යඤ්ඤම් පලං ජනේති ති. ඒක රැගෙන ආපු දේ, ඒකට උපකාර වෙච්ච දේ තමයි මොකද්ද? ස්පර්ශය. ඒක ආහාරයක්. ස්පර්ශ ආහාරය. හටගත්තු සත්‍යයට පවතිනවා කියන්නේ මේ ටික නේද? හටගත්තු සත්‍යයේ පැවැත්ම කියන්නේ මේ ටික නේද? හටගත්තු සත්‍යය පවතිනවා කියන්නේ මොකද්ද? ඇසින් රූප බලනවා කියන එක, කනින් ශබ්ද අහනවා කියන එක, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා කියන එක, දිවෙන් රසය විඳිනවා කියන එක, කයින් පහස ලබනවා කියන එක, මනසෙන් හිතනවා කියන එක. ඒක තමයි හටගත්තු සත්‍යයේ ලෝකය. නැත්නම් ලෝකයක් මොකද්ද? ඒ සත්‍යයේ ලෝකය ඒක තමයි. මොකද්ද ලෝකය? රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, රස ලෝකය, පහස ලෝකය, අරමුණු ලෝකය. මේ තමයි ලෝකය. එන ලෝකේ ජීවත් වෙනවා අය. ලෝකේ ජීවත් වෙනවා කියන්නේ ඒක. එහෙනම් හටගත්තු සත්‍යයේ මේ ලෝකී පැවැත්ම කියලා කියන්නේ ඒක. හටගත්තු සත්‍යයට. ඔන්න එහෙනම් හටගත්තු සත්‍යයට උපකාර වෙනවා මොකද්ද? ස්පර්ශය. පවතින්න. කබලින්කාර ආහාරයත් ඕන වෙනවා, ස්පර්ශ ආහාරයත් ඕන වෙනවා. ඊට පස්සේ භූතානං සත්තාන්ටි සම්භවීසීනං අනුග්‍රහය. නැවත හටගන්න උපකාර වෙන්න මොකද්ද? මේ ටිකමනේ. රූපය
දැන් මේ බලන්නකො මෙතන ඉස්සෙල්ලා කබලින්කාර ආහාරය කියලා මම කිව්වා රූපෙම දකින්න කියලා. රූපය. දැන් පස්ස ආහාරයේ තුලින් හැදින්නේ මොකද්ද? වේදනා සංඥා. වේදනා සංඥා. චේතනා කියන එක පැත්තකින් ඒක වෙනම ආහාරයක් විදිහටම කතා කරනවානේ. වෙනම ආහාරයක් විදිහටම කතා කරනවානේ. එතකොට මේ පස්ස ආහාරය තුලින් හැදෙන වේදනා සංඥා. ස්පර්ශය හේතු කරගෙන. නේ බලන්නකො තුන ආහාර හේතු කරගෙන ආහාර වලින් දැන් හැදුනා ආහාරන රූපය උපාදාන වෙන එකක්. රූපාදානෙ. වේදනා උපාදානයක් තියෙන්නේ. සංඥා උපාදානයක් තියෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධේ දැන් තුනක් හැදිලා. රූප වේදනා සංඥා. රූපයට කබලින්කාර ආහාරය. වේදනා සංඥා වලට ස්පර්ශ ආහාරය. මම මුලින් කිව්වා නේද? ආහාරයේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා. චතුරාර්ය සත්‍ය දුක්ඛාරි සත්‍ය දන්නේ නැහැ ආහාරය කියලා. ඇයි? දුක්ඛ සමුදය තණ්හාව. ආහාර සමුදයත් තණ්හාව. දුක්ඛ නිරෝධය තණ්හා නිරෝධය. ආහාර නිරෝධයත් තණ්හා නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආහාර නිරෝධ ගාමිනී පටිපදාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ ආහාර කියලා කියන්නේ දුක්. දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කබලින්කාර ආහාරයම රූපේ උපාදානස්කන්ධය. ස්පර්ශ ආහාරයම වේදනා සංඥා උපාදානස්කන්ධය. ඒ විදිහට ආහාර කියලා කියන එක බොහොම පුළුල් අර්ථයකින් බැලිය යුතු දහම් පරයයක්. දහම් න්‍යායක්. අද අපි කතා කරන්න පුළුවන් උනේ කබලින්කාර ආහාරයයි ස්පර්ශ ආහාරයයි. තව ආහාර දෙකක් තියෙනවා. මනෝ සංචේතන ආහාරයයි විඥාන ආහාරයයි. තව ස්පර්ශ ආහාරය බුදුරජාණන් වහන්සේ දකින්න කිව්ව කොහොමද? හැම ගහපු එළුදෙනක් වගේ. හැම ගහපු එළුදෙනට ඒකෙන් බේරී සිටීමක් නැහැ. ඒ එළුදෙන කොතන හිටියත් වතුරට පැන්නත් වතුරේ ඉන්න මේ ජීවින් කනවා. ඊට පස්සේ ගලකට හේතු වුණත් ගහකට හේතු වුණත් අභ්‍යවකාශයේ හිටියත් ඒ හැම තැනම ඉන්න කෘමි සතුන්ගේ ග්‍රහණයට මේ පහර කෑමට ලක් වෙන්න වෙනවා. ස්පර්ශي ඒ වගේ. ජීවත් වෙනවා නම් මේකෙන් නිදහස් වෙනකන් ස්පර්ශෙන් නිදහස් වීමක් නැහැ. ඇයි? මේක පවතින්න බෑ. නැවත හැදෙනවා. ආහාරයක්. හරි. එහෙනම් හොඳට ඔබ තීරුම් ගන්න කබලින්කාර ආහාරය රූපය, කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාරය වේදනා සංඥා හදනවා. කබලින්කාර ආහාරය රූපය හදනවා. ස්පර්ශ ආහාරය වේදනා සංඥා හදනවා. එහෙනම් මේ ආහාර හටගත් සත්‍යයන්ගේ පැවැත්මටත් හටගන්න උපකාරයක් පිණිසත් හේතු වෙනවා, උපකාර වෙනවා. අපි ඊළඟ සත්‍ය කතා කරමු මනෝ සංචේතන ආහාරයත් විඥාන ආහාරයත් කියන දෙක ගැන. නම් හොඳට මේ ආහාර පරයය ඔබ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ආහාර පරයය හොඳට තේරුම් ගත්තොත් ittavataapiko ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨියෝති. උජුගතාස දිට්ඨි. ධම්මේ අවච්ඡප්පසාදන සමාන්නාගතෝ ආගතෝ ඉමන් සත්තම්මන්ති. අපටත් ඒ සම්මාදිට්ඨිය උපදවා ගැනීමට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ අනුග්‍රහයකත්වය දරන්නේ, දායකත්වය දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් විජිතා පලිහක්කාර මෑණියන් විසින්. ඒ පින්වත් මෑණියන්ගේ අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ විජිතා පලිහක්කාර මෑණියන් මේ උතුම් දේශනාවට අනුග්‍රහ දක්වලා රැස් කරගත්තු පින්කමද සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා.
කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ පරිලෝකීය දෙමාපියන්ට ගාමිණී සහ දයා යන සොහොයුරන්ටත් නිමල් පලිහක්කාර ස්වාමි පුරුෂයාටත් සියලුම ඥාතින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්ව දරූ පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට ඔබ අප හැමදෙනා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරිලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. වහ වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ සීලෝම දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින දරුමුරුබුරන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ සීල පින්වතුන්ට එම පවුල්වල සීල දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාභෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. ඇමරිකාවේ නිව් ජර්සි මහමෙවුනා භාවනා අසපුවේත් ඇමරිකාවේ සියලුම මහමෙවුනා භාවනා අසපුවලත් වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත් විශේෂයෙන් කොරෝනා රෝගයට මේ ගොදුරු වෙලා ලංකාව පුරා ලෝපුරා විශේෂයෙන් කුණ්ඩසාල මහමෙවුනා භාවනා අසපී ඒ ඉදිකරලා තිබෙන කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් මේ දවස්වල විශාල විදිහට රෝගීන් ඉන්නවා. ඉතින් ඒ සියලුම රෝගීන්ටත් ඒ වගේම ලංකාවාසී ලෝවාසී සියලුම කොරෝනා රෝගීන්ටත් අපි ප්‍රාර්ථනා කරන ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලස්ස ගන්න වාසනාව ලැබේවා කියලා. ඉතින් මේ සියලුම ඔබ අප හැම දිනාට ඔබ අප හැම දිනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.